සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ ඉන්ෆෝ මොඩියුල් කියන YouTube channel එකෙන් කරන Laravel series එකත් එක්ක. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කළා කොහොමද view එකක් user ට පේන return කරන්න කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා view එක develop කරලා ඉස්සරහට CRUD එකේ වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද ඒ ටික කරන්න කියලා. ඉතින් මම මුලින්ම මගේ මේ CRUD application එක open කරගන්නවා visual code එකකින්. ඒක මම කරන්නේ command line එක open කරලා එතන මම type කරනවා code dot කියලා. එතකොට මගේ visual code එකකින් Laravel application එක open වෙනවා. කලින් වීඩියෝ එකේදී අපි කතා කළා view එකක් return කරන විදිහ. එතකොට අපි හැදුවා city කියලා route එකක්. ඒ city කියන route එකකින් city control එකට ගිහිල්ලා ඒ city control එක හරහා අපි return කළා test කියලා blade file එකක්. ඉතින් අද අපි මේ blade file එක develop කරමු අපිට ඕන CRUD එක නිර්මාණය කරගන්න. ඉතින් මේ blade file එක නිර්මාණය කරනකොට මම delete කරගන්න මගේ මේ හදාගත්තු test.blade කියන එක මට ඒක දැක්කේ නෑ. මම ඒක delete කරගන්නවා. මම මේ city කියන folder එක ඇතුළේ කියන views වල තියෙන city කියන folder එක ඇතුළේ මම හදා ගන්නවා අලුතෙන් blade file එකක් layout කියලා layout.blade.php. එතකොට මේ layout blade.php කියන file එක මම හදාගත්තේ මේ layout එක මත තමයි අපේ application එක develop වෙන්නේ. එතකොට මේ layout කියන එක තමයි අපේ මේ views file වල තියෙන master file එක. එතකොට අපි මේකට එකතු කරන bootstrap plugin, javascript එහෙම නැත්නම් jQuery plugin මේ හැම එකක්ම අපි මේ layout blade එකට තමයි එකතු කරන්නේ. නැත්නම් අපි මේ වගේ layout plugin එකක් හදාගත්තේ නැත්නම් master plugin page එකක් හදාගත්තේ නැත්නම් මේ අපිට සිද්ධ වෙනවා අපි නිර්මාණය කරන හැම page එකටම අර අපි එකතු කරන්න බලාපොරොත්තු වෙන plugins ටික link කරන්න. එතකොට ඒ වැඩේ කරදර නිසා මම මොකද කරන්නේ මම හදාගන්නවා layout කියලා master file එකක්. මේ master file එකට තමයි මම සේරම link කරන්නේ. එතකොට මම ඒක නිර්මාණය කරගන්නවා සාමාන්‍ය HTML document එකක් විදිහට. HTML කියලා දාලා නිර්මාණය කරගන්නවා. එතකොට head එක හදාගන්නවා head /head head එක නිර්මාණය කරගත්තා. ඊළඟට body class එක නිර්මාණය කරනවා. body/body කියලා. හරි. දැන් බලුවොත් එහෙම අපේ layout කියන blade file එකට දාලා සීරම දේවල් ටික කියන්නේ structure එක මම හදාගෙන තින්නේ. ඉතින් අපි බලමු මේ structure එකට අපි මොනවද link කරගන්න කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා HTML document එකක් හදද්දී අපි HTML document එකේ head එකට තමයි අපි link කරන plugins ඒ දේවල් ටික CSS ටික එහෙම නැත්නම් JavaScript ඒවා ගොඩක් බහුලව අපි link කරන head කියන එක ඇතුලේ අපිට අවශ්‍ය නම් body එකේ හරි එහෙම නැත්නම් footer එකේ හරි එහෙම link කරන්න පුළුවන්. ඒ වුණාට අපි head එකේ තමයි බහුලව නිර්මාණය කරන්නේ. මොකද head එක තමයි අපේ මේ ෆයිල් එකේ මුලින්ම රීඩ් කරන තැන නිසා. ඉතින් දැන් මට මේ CRUD එක නිර්මාණය කරගන්න මම භාවිතා කරන bootstrap කියන plugin එක භාවිතා කරනවා. මේ bootstrap plugin එක භාවිතා කරන්න හේතුව තමයි මේ අපි නිර්මාණය කරගන්න application එකේ styles ටික. ඒ කියන්නේ user ට පේන්න තියෙන style එක. කියන්නේ ලස්සන මේ text box ටික ගන්නට අපිට style කරගන්න, form එකේ style කරගන්න විදිහට ඒකේ තියෙන user interface එක design කිරීමේ පරමාර්ථයෙන් user interface එක වැඩි දියුණු කිරීමේ පරමාර්ථයෙන් තමයි මම මේ bootstrap කියන plugin එක install කරගන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ Google එකේ type කරන bootstrap කියලා. bootstrap කියලා type කරලා ඉන්න මේ bootstrap කියන site එකට මේකේ අලුතෙන්ම ආපු version එක තියෙනවා version 4.5 කියන එක. එතකොට ඒ version එක ඔයගොල්ලන්ට පුළුවන් එක්ක download කරලා ඒක link කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක CDN method එකට භාවිතා කරන්න පුළුවන්. මේ CDN method එකට භාවිතා කිරීමේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ
මේ bootstrap කියන ෆයිල් එක access කරන්න. ඕගොල්ලෝ මේක download කරගෙන ඔගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක ලින්ක් කරගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගේ මේ bootstrap එකේ තියෙන features access කරන්න. හැබැයි CDN එක භාවිත කළොත් ඉන්ටර්නෙට් අවශ්‍ය වෙනවා. ඉතින් මම මොකද කරන්නේ? මම මේක යනවා documentation වල කියන තැනට. මේ documentation කියන එකෙන් මම copy කරගන්නවා මේ CDN එක. මම ඒක paste කරගන්නවා අපේ මේ layout කියන blade එකේ head එක ඇතුලේ. එතකොට දැන් මම link කරගත්තා මේ bootstrap කියන plugin එක අපේ application එකත් එක්ක. ඊළඟට මම කරන්න හදන්නේ අපේ body එක නිර්මාණය කරන එක. එතකොට මේ body එක අපි නිර්මාණය කරද්දී මම මේ ෆයිල් එක ඇතුලේ නෙමෙයි අපේ body එක නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මේක මම කිව්වා master file එක කියලා. එතකොට මේ master file එක කියන එක්කෙනාට තව child file ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෙයා තමයි parent, child ලා ගොඩක් ඉන්නවා. එතකොට අපි මේ child file ඇතුලේ තමයි අපිට ඕන views ටික නිර්මාණය කරගන්න. ඒ views ටික නිර්මාණය කරලා අපි මේ views ටික මෙතන link කරන එක තමයි කරන්නේ. එතකොට දැන් මම එහෙම නිර්මාණය කරන child blade file ටික, ඒ කියන්නේ එහෙම නිර්මාණය කරගන්න අනිත් blade file ටික මෙතන link කරගන්න මම බලාපොරොත්තු වෙනවා. මේක ඇතුළේ තියෙන class එකකට මම හදා ගන්නවා div class සමානයි container. ඒ div එක මම close කරනවා. ඒ div එක මෙතෙන් close කරා. හරි. මේ div එක ඇතුළට තමයි මේ container කියන div එක ඇතුළට තමයි මම මේ අපි නිර්මාණය කරගන්න අනිකුත් blade file ටික link කරගන්න. එතකොට එහෙම link කරගන්න පුළුවන් මට මේ yield කියන කරා මේ yield කියන ෆන්ක්ෂන් එක කරා එහෙම අපිට පුළුවන් ඒ ටික link කරගන්න. එතකොට දැන් අපි බලමු අපේ ඉතුරු ෆයිල් ටික නිර්මාණය කරගන්න කොහොමද කියලා. මගේ මේ CRUD ඇප්ලිකේෂන් එකට මට අවශ්‍යයි ෆයිල්ස් කිහිපයක්. දැන් අපි මාස්ටර් ෆයිල් එක හදාගත්තා. ඊට අමතරව මට අවශ්‍යයි ඉන්ඩෙක්ස් ෆයිල් එකක් අවශ්‍යයි. මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකේ තමයි අපි පෙන්වන්නේ යූසර් ආවහම, ඒ කියන්නේ යූසර් මේ city කියන රවුට් එකට ආවහම යූසර්ට මුලින්ම පෙන්වන්නේ මේ ඉන්ඩෙක්ස් ෆයිල් එක තමයි. ඒක තමයි city එකේ හෝම් පේජ් එක වෙන්නේ. ඒතකොට city එකට කියන රවුට් එකට ගියාම පෙන්වන්නේ මේ ඉන්ඩෙක්ස් කියන ෆයිල් එක. ඒතර මම ඉන්ඩෙක්ස් කියන ෆයිල් එක නිර්මාණය කරගන්න ඕනේ. ඊට අමතරව මොකක් හරි data එකක්, කියන්නේ city එකක් create කරන අවස්ථාවේ. ඒතකොට city එකක් අලුතින් අපි මේ අපේ database එකට ඇතුළත් කරන අවස්ථාවේ ඒ city එක create කරන්න අපිට window එකක් අවශ්‍ය වෙනවා. ඒකට අපිට අවශ්‍යයි create කියලා blade file එකක් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ වගේම city එකක් edit කරන අවස්ථාවේ මේ city එක edit කරනකොට අපිට ඒක edit කරන්න අපිට තව blade file එකක් නිර්මාණය කරගන්න වෙනවා. ඒ විදිහට අපිට blade file කිහිපයක් අවශ්‍ය වෙනවා අපි මේ application එක develop කරන්න. ඉතින් මම මුලින්ම හදා ගන්නවා අපේ index file එක. මම city කියන folder එක ඇතුළෙම හදා ගන්නවා index.blade.php කියලා අපේ index file එක. එතකොට මේ හදාගත්ත index.blade.php කියන ෆයිල් එක ඇතුලේ අපි මොකද කරන්නේ? අපේ city control එක, කියන්නේ city කියන route එකේ user මුලින්ම පෙන්වන දේවල් ටික ඇතුළත් කරනවා. එතකොට අපි මේක link කරගන්න ඕනේ මුලින්ම අපි මේ හදාගත්තු master file එකට. කියන්නේ අපි මේ master file එක link කරගත්තේ නැත්නම් අපිට බෑ මේ master file එකේ තියෙන මේ අපි කලින් import කරගත්ත style sheet එක, bootstrap style sheet එක access කරන්න. ඉතින් ඒ නිසා මම මොකද කරන්නේ? මුලින්ම extend කරනවා අපේ මේ city කියන folder එක ඇතුලේ තියෙන layout කියන blade file එක. ඒතර මම මේ city කියන folder එක ඇතුලේ තියෙන layout කියන ෆයිල් එක මොකද කරගත්තේ? එක්ස්ටෙන්ඩ් කරගත්තා අපේ මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකට. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ ලේඅවුට් එකේ තියෙන ඕනම දෙයක් මේ ඉන්ඩෙක්ස් ෆයිල් එක ඇතුලේ ඇක්සස් කරන්න පුළුවන්. ඊළඟට මම මේකේ හදා ගන්නවා සෙක්ෂන් එකක්. at
section එතන දා ගන්නවා මම content කියලා. හරි. එතකොට මේ section content එකකින් තමයි මොකද වෙන්නේ? අපි මේ layout එකේ නිර්මාණය කරගත්තු මේ yield එකට data pass කරන්න. එතකොට මෙතන මේ තියෙන section content කියන එක ඇතුලේ තියෙන ටික තමයි අපේ මේ layout එකේ මේ container කියන class එක ඇතුලේ පෙන්වන්න ගන්න. හරි. එතකොට ඊළඟට මම මොකද කරන්නේ? මම මේ හදාගත්ත section එක end කර ගන්නවා. ඒකට end section කියලා ගන්නවා. හරි. දැන් අපි අපේ මේ index file එකේ පෙන්වන දේවල් ටික සේරම මෙන්න මේ section කියන code එක ඇතුලේ මේ section කියන class එක ඇතුලේ තමයි නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ index කියන blade එකට දේවල් ඇතුළත් කරන්න කියලා. එතකොට දැන් අපි view එකක් නිර්මාණය කරද්දී අපේ මුලින්ම අපේ ඔළුවේ ඇදෙන්න ඕන චිත්‍රයක් අපි මේ විදිහේ view එකක් තමයි user පෙන්වන්නේ කියලා. එතකොට මගේ ඔළුවේ ඇඳලා තියෙන චිත්‍රයට අනුවම බලාපොරොත්තු වෙනවා බටන් එකක් දාන්න data add කරන්න. ඒ වගේම අපි add කරපු data දැන්ටමත් තියෙන data පෙන්වන්න table එකක් පෙන්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දේ තමයි මම මේ index කියන file එක ඇතුලින් කරන්නේ. අපි බලමු එහෙනම් කොහොමද ඒක කරගන්නේ කියලා. මම මෙතන හදා ගන්නවා div එකක්. div class සමානයි row. මෙතන හදාගත්ත div එකක් /div. එතකොට මේ row කියන class එක අපිට භාවිතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව bootstrap class එක අපිට කිසි ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. මොකද අපි මේක මේ extend කරන්න තියෙන නිසා. ඒ නිසා මම මෙතන HTML body ඒ tag නැතුව කෙලින්ම div එකක් දාලා පටන් ගත්තේ. මම මේක ඇතුලේ හදා ගන්නවා මගේ බටන් එක. මේක ඇතුලේ අපි තව class එකක් දාගමු div class සමානයි column එකක් col 12 colg 12 එකක් දාගන්නවා. ඒතර column එකක් දාගත්තා අපි 12 වලින්. එතකොට මේ column එකට අමතරව මම මේක බලාපොරොත්තු වෙනවා මේකට margin දාගන්න. margin tb දාගෙන මම මොකද කරන්නේ? මේ class එකත් close කරගන්න. හරි. මෙන්න මේ class එක ඇතුලේ මම හදා ගන්නවා දකුණු පැත්තට වෙන්න view class equal est right කියලා හදාගත්තා. තව class එකක් view එතන හදාගන්න මම බටන් එකක්. එතකොට මේ බටන් එක නිර්මාණය කරගන්නකොට ඕගොල්ලන්ට පුළුවන් බටන් ටැග් එක භාවිතා කරන්න. එහෙම නැත්නම් hyperlink එකක් විදිහට හදන් CSS වලින් බටන් class එක දාගන්න. මම hyperlink එකක් විදිහට අරගෙන CSS වලින් class එක දාගන්නවා. class සමානයි space btn iraq succ success hyperlink එක මම දැනට space තියනවා. තියලා create කියලා දාලා මම hyperlink එක close කරගන්නවා. මම හදාගත්ත බටන් එකක්. එතකොට මේ බටන් එකේ මම hyperlink එක href කියන එක දැනට empty කියලා තිබ්බේ. මොකද මම පස්සේ තමයි මෙතනට මේ hyperlink එක දාන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ link සම්බන්ධ වෙන තැන කතා කරනවා. මම මෙතනට දාන්නම් link එක. දැනට මම මේ blade file එකේ ඉතුරු ටික design කරගෙන යනවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා හදාගන්න table එකක්. table එකක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ හදාගන්න අපි save කරගන්න records ටික පෙන්වන්න user ට පෙන්වන්න. එතකොට මම මෙතන table එකකට දාගන්නවා class එක table class table border table එකක් table
border BOAR BORDERED bordered කියලා දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කියන ටේබල් එක ඇතුලේ මම හදා ගන්නවා අපේ tr එක. හරි. මේ tr එකෙන් කියන්නේ table row කියන එක ඔයගොල්ලෝ HTML දැන්ටමත් කරලා තියෙන නිසා මම හිතනවා එක්ගෙන කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. th tag වලින් table එකේ headings ටික පෙන්නනවා. එතකොට ts tag දාගනවා 1 2 3 4ක් අතර දාගන්නම්. එකක් තමයි id එක. අනික තමයි code එක. name එක. ඒ වගේම action කියන එක. හරි. එහෙම දාගත්තා. ඊට පස්සේ අපි ATR එකෙන් පස්සේ අපේ ඊළඟ TR ටික නිර්මාණය කරගන්නවා. එතකොට අපි database එකෙන් ගන්න records පෙන්වන්නේ මෙන්න මේ TR එක ඇතුලේ. මම මෙතන comment එකක් දාගන්නම්. කොහෙද දාගන්නේ? for view user record කියලා control k control c ඔබලා මම comment කරගත්තා ඒක. හරි. දැන් අපේ තියෙනවා හදාගත්තු ටේබල් එකක් තියෙනවා, බටන් එකක් තියෙනවා. ඒතකොට ඒ ටික අපි මේ index කියන ෆයිල් එකේ link කරලා තියෙනවා. ඉතින් අපි බලමු අපි මේ හදාගත්තු එක මොකද කරන්නේ, වැඩ කරනවද, error එකක් පෙන්වනවද කොහොමද කියලා. එතකොට ඒකෙදි මම පොඩි වෙනසක් කරන්න ඕනේ අපේ city කියන control එකට. මොකද දැන් අපි කලින් කතා කළා කලින් වීඩියෝ එකේදී city කියන වචනේ උඩ address bar එකේ type කරාම අපේ එනවා city control එකට. මේ city control එකට ඇවිල්ලා city control එකේ මුලින්ම read කරන මේ index කියන function එක. ඒතර මේ index කියන function එකේදී යා return කරන view එකක් city.test කියලා. ඒතකොට අපි මේ test කියන view එක මොකද කරගත්තේ? delete කරගත්තා. ඉතින් මම දැන් return කරනවා city.index කියලා අපි මේ හදාගත්තු index file එක. අපි බලමු කොහොමද ඒක වැඩ කරනවද කියලා. ඕගලන්ට සිද්ධ වෙනවා ඕගොල්ලන්ගේ cmd එක type කරන්න php artisan serve කියලා. මොකද අපි මේ application එක අපි up කරගන්න ඕනේ. ඒතර මම මේක type කරලා enter කළා. ඊට පස්සේ Laravel development server එක start වුණා. මම මෙතන ගිහිල්ලා 127යි 800 type කරන බලන්න. type කරාම අපේ Laravel home page එකට එයි. How info module කියන අපේ Laravel application home page එකට. එතනින් මම type කරනවා city කියලා. දැන් බලමු අපි city කියන එක වෙනවද කියලා. හරි. ඒත් දැන් මම බටන් එක ඇඩ් කළේ නම් දකුණු පැත්තට වෙන්නේ. දැන් දකුණු පැත්තට ඇවිල්ලා නැහැ. ඒ වගේ පොඩි අඩුපාඩු කන්ටියක් තියෙනවා. මේ layout එකේ අපි ටික fix කරගමු ටක් ගාලා. මම යනවා අපේ index file එකට. index file එකේ ගිහිල්ලා මම බලනවා මෙතන full එකේ නෝඩ plot එකක් දෙන්නම් බලන්න. plot right කියලා. ඊළඟ refresh කරගන්නවා. මේවා නම් Laravel සම්බන්ධ දේවල් නෙමෙයි, මේවා CSS සම්බන්ධ දේවල්. එතකොට ඒත් බලුවම එකට ඇලවිලා වගේ තැනට මම දී ගන්නම් මෙහෙම දෙයක්. form group කියලා. දැන් බලමු. හරි දැන් එතන ආවා. ඒත් මෙතන ස්පේස් එකක් හිස් වගේ. ඒකට මොකද කරන්නේ? ඒකට අපි මෙතනට දාගමු මොකක් හරි වචනයක්. එතනට දාගමු strong class එකකින් strong tag එකක් ඇතුලේ මම දාගන්නවා /str strong info module කියලා අපේ channel එකේ නම info module. දැන් right එක මම
F ගන්නම් බලන්න. දැන් බලමු. හරි ඉතින් module කියන එක පොඩි එතනට මොකද කරන්නේ අපි strong එක වෙනකොට දාන්න බලන්න h2 වගේ tag එකක්. දැන් බලමු. හරි. දැන් තියෙනවා අපේ index එක සාමාන්‍ය මට්ටමකට තියෙනවා CSS පැත්තෙන්. ඊළඟට අපි නිර්මාණය කරගන්න ඕනේ අපේ ෆෝම් එක කියලා කියන්නේ අපි අලුතෙන් රෙකෝඩ් එකක් ඇඩ් කරනකොට ඒ රෙකෝඩ් එක එන්ටර් කරන තැන එතකොට අපි ෆෝම් එක නිර්මාණය කරගන්න ඕනේ. ඒකට අපි නිර්මාණය කරගන්න අලුතෙන් blade ෆයිල් එකක් මේ city කියන ෆෝල්ඩර් එක ඇතුළෙම create කියලා මම මේක නම් කරනවා create.blade.php කියලා. එතකොට මේ create.blade.php කියන ෆයිල් එකත් අපේ index ෆයිල් එක වගේම තමයි. index ෆයිල් එක අපි extend කරගත්තා city.layout කියන අපේ master ෆයිල් එකෙන්. එතකොට අපි මේ අලුතෙන් හදාගන්න create කියන ෆයිල් එකත් අපි extend කරගන්න ඕනේ මේ master ෆයිල් එකෙන්ම. ඒ නිසා මම මේ කෝඩ් එකම copy කරලා ගන්නම්. copy කරලා අරගෙන මම මේකේ මේ table එක අයින් කරනවා. එතකොට මට මේකේ මේ table එක අවශ්‍ය නැහැ. ඊළඟට මම මේකේ තව වෙනස්කම් කරනවා. මෙතන info module කියලා තියෙන එක වෙනකොට මම දාගන්නම් add new record කියලා. එතකොට මෙතන plot right කියලා එතන තියෙන මෙතන success කියන බටන් එක වෙනකොට මම දාගන්නම් primary මෙතන බටන් එක back කියලා කියන්නේ අපි ආපස්සට යන්න භාවිතා කරන්නේ ඒක. ඊට පස්සේ අපි මෙතන නිර්මාණය කරගන්න ඕනේ අපේ ෆෝම් එක. එතකොට මේ ෆෝම් එක නිර්මාණය කරගන්න පුළුවන් අපිට සාමාන්‍ය HTML වල භාවිතා කරන ෆෝම් ටැබ් එක භාවිතා කරලා ෆෝම් ටැග් හරහා අපි මෙතන ෆෝම් එකක් නිර්මාණය කරගන්නවා. ඉතින් අපි බලමු කොහොමද ෆෝම් එක නිර්මාණය කරගන්නේ කියලා. එතන මම ෆෝම් කියලා පටන් ගන්නවා ටැග් එකක්. ඒක end කරනවා ෆෝම් ටැග් එකෙන්ම. ඊළඟට මම මෙතන දෙනවා ෆෝම් action සමාන empty. දැනට empty තියෙනවා. පස්සට ඒවා වෙනස් කරන්න method එක සමාන empty. method එකත් empty තියෙනවා. එතකොට ඊළඟට මම මේ ෆෝම් එක ඇතුලේ type කරගන්නවා අපිට නිර්මාණය කරගන්න controls ටික form elements ටික. එතකොට ඒ ටික මම භාවිතා කරනවා bootstrap භාවිතා කරලා නිර්මාණය කරගන්නවා div class එකක් දාගන්නම් row කියලා. එතකොට ඒ class එක end කරගත්තා. මේක ඇතුලේ නිර්මාණය කරගන්නවා div class එකක් col md වලින් වගේ md12 දාගමු /div දාලා මම නිර්මාණය කරගන්න අපේ form group එක. එතන div class සමානයි form එකක් group form group /div. ඊට පස්සේ මෙතන label tag එකක් හරි strong tag එකක් හරි දාගන්න. මම මෙතන strong එකක් දාගන්නම්. strong නම code දාගෙන tag එක මම close කරගන්නවා. strong එක close කරගත්තා. ඊට පස්සේ මම දාගන්නවා input box එකක්. input box එක වෙන්නේ text එකක්. input type සමානයි text type සමානයි text class එක සමානයි form control placeholder සමානයි
enter city code name එක සමානයි code කියලා දාගන්නවා. දැන් අපි නිර්මාණය කරගත්ත අපේ එක ටෙක්ස්ට් බොක්ස් එකක් කෝඩ් එකට. ඊළඟට මම තව එකක් නිර්මාණය කරගන්නවා name එකට. කෝඩ් එකයි name එකයි තමයි අපි input කරන්නේ. මෙතන enter city name, මෙතන name එක දාගත්තා. හරි. දැන් අපි ෆෝම් එකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් දෙක නිර්මාණය කරගෙන අවසానයි. ඊළඟට අපි නිර්මාණය කරගන්න ඕනේ බටන් එකක්. මේ බටන් එක අපි නිර්මාණය කරගන්නේ මේ ෆෝම් එක සබ්මිට් කරන්න. කියන්නේ ෆෝම් එකේ මේ සිටි එකේ තියෙන කෝඩ් එකයි සිටි එකේ තියෙන නේම් එකයි ටයිප් කරාට පස්සේ අපි ටයිප් කරන්න ඕනේ. ටයිප් කරාට පස්සේ මේ ෆෝම් එකේ තියෙන කෝඩ් එකයි නේම් එකයි කියන ටෙක්ස්ට් බොක්ස් දෙක ෆිල් කරාට පස්සේ අපි බටන් එකක් ක්ලික් කරන්න ඕනේ මේ ඩේටා ටික සබ්මිට් වෙන්න. ඉතින් ඒකටත් අපි බටන් එකක් මෙතන නිර්මාණය කරගන්න ඕනේ. මම බටන් එකක් නිර්මාණය කරගන්නම්. මෙතනින් බටන් ටයිප් එක සමානයි submit, class සමානයි btn space btn primary. බටන් එක දෙනවා අපි submit කියලා. එතන මේක close කරනවා. බටන් එක close කරගන්න. ඒ විදිහට අපි අපේ ෆෝම් එක නිර්මාණය කරගත්තා. දැන් අපි බලමු අපි මේ නිර්මාණය කරගත්ත ෆෝම් එක අපිට ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට මේ ෆෝම් එක කලින් අපි ඉන්ඩෙක්ස් ෆයිල් එක රිටර්න් කරා වගේ නිකම්ම රිටර්න් කරන්න විදිහක් නෑ. මොකද අපි මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකේ තියෙන මේ ක්‍රියේට් කියන බටන් එක ක්ලික් කරාම තමයි ඒ ෆෝම් එක ඩිස්ප්ලේ වෙන්න ඕනේ. එතකොට මේ ෆෝම් එක ඩිස්ප්ලේ කරන්න නම් අපි මේ ක්‍රියේට් බටන් එකේ හයිපර්ලින්ක් එක වෙනුවට දෙන්න ඕනේ ඒ ෆෝම් එක තියෙන බ්ලේඩ් ෆයිල් එක ඕපන් කරගන්න පාත් එක තමයි දෙන්න ඕනේ. කියන්නේ ඒ අපි නිර්මාණය කරගත්තු create.blade.php කියන ෆයිල් එක ඕපන් කරගන්න ඕන රවුට් එක තමයි අපි මේ බටන් එකේ හයිපර්ලින්ක් එක විදිහට දෙන්න ඕනේ. එතකොට මම ඒකට යනවා. අපි මේ නිර්මාණය කරගත්තු index කියන page එකට යනවා. මේ index කියන page එකේ අපේ තියෙනවා create කියලා බටන් එකක්. එතන මේ create කියන බටන් එකේ hyperlink එක විදිහට අපි ලබා දෙන්න ඕනේ අපේ අර ෆෝම් එක අපි නිර්මාණය කරගත්ත create කියන ෆෝම් එකේ route එක. ඒතර මම මේක ලබා දෙනවා මෙන්න මේ විදිහට. මෙතන ඔයාලා මෙතන මැද්දේ මම දානවා route මේ route කියන එක ඇතුළේ මම දෙන්න ඕනේ අපේ create කියන blade එක return කරන්න බලාපොරොත්තු වෙන path එක. ඒ කියන්නේ යන route එක අපි දෙන්න ඕනේ. එතකොට දැන් අපි මේ city කියන එකේ index එක return කරගත්තේ ඔයගොල්ලන්ට මතක ඇති මෙතන මේ city කියන වචනේ භාවිතා කළා. ඒ කියන්නේ අපි මෙතන මේ city කියන route එක හරහා තමයි අපි මේ index කියන එක return කරගත්තේ. ඒ කියන්නේ මේකේ මේ city කියන වචනේ ගහුවම මේ city control එකේ index කියන function එක read කරලා එතනින් තමයි return කළේ. ඒතකොට දැන් අපි මෙතන මේ city කියන එකේ ඊළඟට මේ city කියන එක හරහා මේ city controller එකේ තියෙන මේ city controller එකේ තියෙන මෙන්න මේ create කියන function එක තමයි access කරන්න යන්නේ. එතකොට අපි මේ city කියන control එකේ තියෙන create function එක access කරන්න නම් අපි මෙතන දෙන්න ඕනේ city.create කියලා. මේ city.create කියන එක කියන්නේ city කියලා කියන්නේ අපේ මේ තියෙන route එකේ name එක. ඒතකොට route එක තමයි city කියලා කියන්නේ. .create කියන එකෙන් කියන්නේ මේ city control එකේ තියෙන create කියන function එක කියලා තමයි කියන්නේ. හරි. ඒ විදිහට අපි මෙතන city.create කියන එක දුන්නා create කියලා. දැන් අපි බලමු අපේ ෆයිල් එක return වෙනවද කියලා. ඒත් එක්කම අපි තව පොඩි දෙයක් කරන්න ඕනේ. අපි මෙතන මේ create කියන function එක ඇතුලේ ලබා දෙන්න ඕනේ return කරන්න ඕනේ view එක මොකක්ද කියලා. දැන් අපි මෙතන index එකට ආවම අපි ලබා දුන්නා
රිටර්න් කරන්න ඕන view එක index කියලා. දැන් අපි මෙතන රිටර්න් කරන්න ඕන index කරන්න ඕන view එක තමයි create කියන එක. ඉතින් මම ඒකට ලබා දෙනවා city.create කියලා. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරි. මම දැන් create කියන බටන් එක ක්ලික් කරාම දැන් අපි යනවා add new record කියන අපේ form එකට යනවා. එතකොට මේ form එකේ පොඩ්ඩක් CSS හදා ගන්න ඕනේ. මම මේකටත් දාලා හදන්නම්. බලමු මේක කොහෙද වැරදිලා තියෙන්නේ කියලා. මෙතන form group මේ ටික හරි. form group හරි. මෙතන from controller. මෙන්න මෙතන from controller form controller කියන එක මම අකුරු මම අතින් වැරදිලා form controller. එතන form controller. හරි දැන් අපි රිෆ්‍රෙෂ් කරමු බලන්න. හරි දැන් අපේ ටෙක්ස්ට් බොක්ස් එක ගන්නට එනවා. ඉතින් මට ඕනේ මේ බෑක් කියලා තියෙන බටන් එකත් මෙතන සබ්මිට් බටන් එකට එහා පැත්තෙන් දකුණු පැත්තෙන් ගන්න. ඒකත් මම ටක් ගාලා චේන්ජ් කරගන්නම්. මෙතන මේ hyperlink එක අරගෙන මම මෙතන බටන් එක යටින් දා ගන්නවා. එතකොට මගේ වැඩි වෙයි කියලා හිතෙනවා. අපි දාගෙන බලමු. හරි. එතකොට සබ්මිට් එකයි බෑක් කියන එකයි ආවා. දැන් අපි අපේ CRUD එක නිර්මාණය කිරීමට අවශ්‍ය create part එකට තියෙන form එක නිර්මාණය කරගෙන ඉවරයි. ඒ කියන්නේ අපි මෙතන city කියන එක ටයිප් කරොත් අපි දැන් එනවා මෙතන city කියන එකට මේක create එක ක්ලික් කරාම අපි මෙතනට එනවා. ඒ වගේම අපි මෙතන back button එකටත් අපි දාගමු hyperlink එක අපිව main page එකට යන විදිහට. ඒක කරගන්න හරිම ලේසියි. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මෙතන index එකට භාවිතා කළ hyperlink එකක් මේ විදිහට. ඒකම අපි අරගෙන මෙතන මේ create කියන එකේ back එකට දා ගන්නවා. දාලා මෙතන අපි දැන් city.create නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ city කියන එකට යන්න ඕනේ. කියන්නේ city එකේ index function එකට යන්න ඕනේ. ඒ නිසා අපි මෙතන city කියලා විතරක් දෙනවා. දීලා මම මෙතන refresh කරන්නම් බලන්න. route city not define. හරි. ඒකට හේතුව මම මෙතන city.index කියලාම දෙන්නම්. හරි. දැන් අපි බලමු. ඒක හරි. දැන් බෑක් කරාට පස්සේ අපිව city control එකේ තියෙන index කියන එකට එනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ විදිහට අපි හදාගත්ත අපේ ඉන්ටර්ෆේස් එක හදාගත්තා CRUD එක නිර්මාණය කරන්න ඕන. එතකොට අපි දැන් බලමු මෙතන මේ අපි දෙයක් ටයිප් කළා. අපි මෙතන උදාහරණයක් විදිහට මම මෙතන කොලම්බෝ කියන ටයිප් කරනවා. එතනත් කොලම්බෝ කියන ටයිප් කරනවා. එතකොට මේ ටයිප් කරපු එක සබ්මිට් කරාම මම එහෙම සබ්මිට් කරාම ඒක මගේ ඩේටාබේස් එකට ගිහින් සේව් වෙන්න ඕනේ. එතකොට ඒ ඩේටාබේස් එකට ගිහින් සේව් වෙන්න එකට අපිට මොකද්ද මේ Laravel වලින් කරන්න ඕන කියන එක අපි ඊළඟට කතා කරමු. ඉතින් අපි ඒකට අපි මේ නිර්මාණය කරගත්තු ෆෝම් එකට අපි දෙන්න ඕනේ ඇක්ෂන් එකක්. දැන් ඔයගොල්ලෝ PHP වගේ ලැන්ග්වේජ් එකක් කරලා තියෙනවා නම් PHP වල කරන දේම තමයි මෙතනදිත් තියෙන්නේ. අපි ෆෝම් එකට ඇක්ෂන් එකක් දෙනවා. එතකොට අපි මේ ෆෝම් එකට දෙන ඇක්ෂන් එක ලබා දුන්නට පස්සේ අපි මේ සබ්මිට් බටන් එක ක්ලික් කරාම ඒ ෆෝම් එකේ ඇක්ෂන් එකට අදාළව තැනට එයා ඩේටා ටික ගෙනියනවා. ඒ කියන්නේ අපි මේ මෙතන ඇක්ෂන් එකට අපි දුන්නා කියලා හිතමුකෝ facebook.com කියලා. අපි facebook.com කියලා දුන්නොත් ෆෝම් එකේ ඇක්ෂන් එකට එතකොට මොකද වෙන්නේ? එයා මේ ඩේටා ටික facebook.com එකට ගෙනියනවා. ඒ විදිහට අපි අපේ ෆෝම් එකට ඇක්ෂන් එක ලබා දෙන්න ඕනේ. එතකොට අපි මේ නිර්මාණය කරගත්ත ෆෝම් එකට මම ඇක්ෂන් එක ලබා දෙනවා. ඒකත් මම රවුට් එකක් විදිහටම දෙන්නම්. මේකම කොපි කරගන්නවා. එතනට route city.store කියන එක. මෙතන මම මේ store කියලා දෙන්නේ අපේ මේ city control එකේ තියෙනවා store කියලා function එකක් තියෙනවා. මේ store කියන function එක තමයි මම මේ form එකේ action එක විදිහට දුන්නේ. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් type කළා මෙතන මේ submit button එක click කරාම මෙතන මේ තියෙන city.store කියන function එකට. ඒ කියන්නේ city control එකේ තියෙන store කියන function එකට ඒ data ටික ගේන්න කියන එක තමයි අපි එතන action එක දීමින් කළේ. ඒ වගේම අපි මෙතන form එකේ method එක ලබා දෙන්න වෙනවා. මෙතන මම form එකේ method එක විදිහට post කියන එක දෙනවා. එතකොට මෙතනදී form එකේ method එක post කියන එක තෝරන්න හේතුව තමයි අපි මෙතන මේ form එකෙන් data ටිකක් database එකට යවනවා. ඔයගොල්ලන්ට මතක ඇති මම මෙතන web file එකේ resource කියන එක
දෙද්දි මං කිව්වා මෙතන මේ මෙතඩ් එකේ රිසෝස් කියන එක දුන්නේ අපිට සම්පූර්ණ කන්ට්‍රෝල් එකම ඇක්සස් කරන්න ඕන නිසා කියලා. එතකොට අපි මෙතන post කියන මෙතඩ් එක දුන්නාම මෙතනදී ඇක්සස් කරන්න පුළුවන් date request එකක් ගෙනියන මෙතඩ් විතරයි. request එකක් කියන්නේ මේ පැත්තෙන් අනිත් පැත්තෙන් accept කරන මෙතඩ් ෆන්ක්ෂන් විතරයි මෙතනින් ඇක්සස් කරන්න පුළුවන්. දැන් මෙතන post කියන එක දීලා මම මෙතනින් යවුවොත් එහෙනම් මේක index එකට ඒක සාර්ථක නෑ. මොකද අපි මෙතන post එකකින් data ගෙනියනවනේ. post එකකින් අපි data ටික ගෙනියනවා control එක වෙත. එතකොට අපි ගෙනියන්නේ මේ store කියලා අපේ තියෙන මේ ෆන්ක්ෂන් එකට තමයි ගෙනියන්නේ. එතකොට මේ store කියන ෆන්ක්ෂන් එකකින් මෙතෙන් දිහා request එක බලාපොරොත්තු වෙනවා. එතකොට මේ request එක බලාපොරොත්තු වෙනවා නම් අපි request එක ගෙනියන්න ඕන. ගෙනියන නිසා තමයි post කියන එක මෙතන මේ method එක විදිහට භාවිතා කරන්නේ. එතකොට දැන් අපි action එකයි method එකයි දාගත්තා. ඒ වගේම මේ Laravel වල තියෙනවා CSRF token කියලා එකක් තියෙනවා. එතකොට මේ CSRF token කියන්නේ cross site request focus කියන එක. ඒ කියන්නේ වෙනත් වෙබ්සයිට් එකකින් වෙනත් සයිට් එකකින් මේකට ඇටැක් එකක් වෙන එක නවත්තන්න. security පැත්තෙන් මේක security වැඩි කරන්න තමයි මේ CSRF token එක භාවිතා කරන්නේ. එතකොට මේ CSRF token එකකින් වෙන්නේ අපි අපේ application එක log වෙලා ඉන්නකොට අපේ application එකේ ඉන්නකොට application එකේ session එකේ තියාගන්නවා අපේ detail ටික තියාගන්නවා. එතකොට මේ session එකේදී අපි මෙතනින් මෙහෙම request එකක් අපේ control එකට යවනකොට මේ CSRF token එකේ තියෙනවා අපි මේ log වෙලා ඉන්න user කවුද? කොහොමද log වෙලා ඉන්නේ? ඒ විදිහට අපි මේ user information ටිකත් එතන තියෙනවා. එතකොට මේ CSRF token එක valid එකක්ද නැද්ද කියන එක මේ Laravel විසින් check කරලා බලනවා. කියන්නේ මේ CSRF token එක match වෙන්න ඕනේ අපේ request එක ගෙනියන්න නම්. ඒ නිසා මේ Laravel වල අපි භාවිතා කරනවා මේ CSRF කියන token එක භාවිතා කරනවා. මම එතන දාගන්නම් CSRF කියලා. හරි. දැන් අපි මේ CSRF token එකත් දාගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මොකක් හරි data එකක් අපේ ෆෝම් එකේ ටයිප් කරලා ඒක කන්ට්‍රෝල් එකට පාස් කරලා බලන්න. එතකොට මේක කන්ට්‍රෝල් එකට එනවද කියන එක අපි දැනගන්න මම මෙතන මේ store කියන ෆන්ක්ෂන් එක ඇතුලේ ඩයිඩුම් එකක් දානවා. මෙන්න මේ $request කියන එක. ඒ කියන්නේ මේ request එකෙන් එන සේරම ටික මොනා කරගන්නවද? මම print එකක් දාගන්නවා මෙන්න මේ ඩයිඩුම් එක හරහා. දැන් අපි බලමු ඒ වැඩේ සිද්ධ වෙනවද කියලා. මම මෙතන Colombo කියලා ටයිප් කරා. ටයිප් කරලා මම මෙතන submit කියන එක ක්ලික් කරනවා බලන්න. හරි. දැන් එතනට අපේ ඩයිඩුම් එකට ආවා. ඩයිඩුම් එකට ආවා කියලා කියන්නේ මේ store කියන ෆන්ක්ෂන් එකට ආවා කියන එක. අපි බලමු මෙතන request එකේ තියනවාද කියලා. මෙතන අපිට බැලුවොත් එම් හොයාගන්න පුළුවන් parameter bag එක. මෙන්න මේ request එකේ තියෙන parameter bag එකට ගිහිල්ලා මම parameters කියලා බලනවා. මෙතන පෙන්නනවා අපේ token එක තියෙනවා. මේ token කියලා කියන්නේ අපි අර දාගත්ත CSRF token එක. මෙන්න මෙතනින් මේ දාගත්ත CSRF token එක තමයි එතන තියෙන්නේ. ඊළඟට මෙතන මේ code එකයි name එකයි අපේ request එකේ pass වෙලා තියෙනවා. මේ විදිහට අපි form එකේ ඉඳලා data එකක් අපේ control එකට යවනවා. එතකොට මේක වැඩ කරන කලින් කිව්වා වගේ MVC architecture එකට. එතකොට දැන් අපි view එකේ ඉඳලා control එකට data එකක් pass කරගෙන තියෙනවා. view එකේ ඉඳලා control එකට data එකක් pass කරගෙන තියෙනවා. එතකොට අපි මේ control එකේ ඉඳන් අපේ model එකට data එක යවන්න ඕන. කියන්නේ control එකේ ඉඳන් model එකට අපි මේ ගත්තු data එක යවන්න ඕන. ඒ යවන්න කලින් මම මේ ආපු data ටික validate කරගෙන ඉන්නම්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන කිසිම දෙයක් type කරන්න නැතුව කෙනෙක් submit කළොත් එහෙම empty result එකක් තමයි යන්නේ. ඒතර empty result එකක් ගියාම මේ empty result එක database එක save වුණොත් එහෙම එතන error එකක් වෙනවා. ඒ නිසා user ට මෙහෙම empty result එකක් user යවුවාම ඒක මම request එක validate කරගෙන ඉන්නම්. මම ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මම මෙතන type කරනවා
$request validate කියන ෆන්ක්ෂන් එක ගන්නවා. validate request එකෙන් validate කරන්න මොනවද code එක මම දෙනවා required විදිහට required විදිහට. ඒ වගේම name එකත් required විදිහට validate කරනවා. එතකොට කවුරු හරි user කෙනෙක් මෙතන code එක නැතුව හරි name එක නැතුව හරි එහෙම නැත්නම් code එකේ name එකයි දෙකම නැතුව හරි submit කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මෙතනදී එයා ඒක validate කරලා බලනවා මේ field දෙක අනිවාර්යෙන් මෙතනට එනවද නැද්ද කියන එක ගැන. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි මෙතන link කරගත්තා. අපේ මේ control එක create වෙන අවස්ථාවෙම මේ model එක city කියන model එක අපේ මෙතන link වුණා. එතකොට මම මේ city කියන model එක භාවිතා කරනවා අපේ මේ data ටික store කරගන්න. ඒකට මම මොකද කරන්නේ? city create request එකකින් එන ඔක්කොම ටික. හරි. දැන් මම කිව්වා මෙතන අපේ මේ city කියන model එක app models වල තියෙන city කියන model එකේ save කරන්න create කරන්න request එකගෙන all request එකගෙන ඔක්කොම result. ඒ කියන්නේ මෙන්න මෙතනින් එන මේ code එකයි name එකයි මොකද කරන්න කියන්නේ city කියන model එක හරහා create කරන්න කියලා කියනවා. අපි මෙතන city කියන model එකට පොඩ්ඩක් ගියොත් මම මෙතන යන models වල තියෙන city කියන එකට අපි මෙතන තියෙනවා city extend model කියලා තියෙනවා. මේ තියෙන අපේ city කියන model එක. එතකොට මේ model එක හරහා තමයි අපේ data ටික database එක වෙත ගමන් කරන්නේ. එතකොට මේ model එකේ අපි කියන්න ඕනේ මේ control එකකින් එන data ටික අපේ database එකේ table එකේ fill කරන්න කියලා. ඒකට අපි භාවිතා කරනවා protected fillable මොනවාද අපිට එන්නේ name එක එනවා ඒ වගේම code එක එනවා. මම පිළිවෙලටම දාගන්නම් code එක එනවා ඒ වගේම name එක එනවා. එතකොට මෙන්න මේ දෙන්නව අපේ model එක හරහා database එකේ තියෙන table එකට fill කරගන්න කියන එක තමයි මේකෙන් මම කිව්වේ. හරි. දැන් අපි බලමු මේක ඇත්තටම වෙනවද කියලා. ඒ වගේම මේ දේ කරාට පස්සේ කියන්නේ database එකට record එකක් දැම්මට පස්සේ අපි ආයි මොකද කරන්න ඕනේ? return කරන්න ඕනේ. කියන්නේ අපි මෙතන function එකට ඇවිල්ලා store කියන function එකට ඇවිල්ලා database එකට දෙයක් save කරාට පස්සේ මොකද කරන්න ඕනේ අපි ආයි අපේ index එකට යන්න ඕනේ. ඒ කියන්නේ අපේ home page එකට යන්න ඕනේ. record එකක් add කරලා අපි ආයි ඒ record එක පෙන්වන අපේ home page එකට යන්න ඕනේ. ඒකට මම මොකද කරන්නේ? return කරන view එක මොකද්ද? index කියන view එක return කරනවා. දැන් අපි බලමු ඒ දේ සිද්ධ වෙනවද කියලා. මම refresh කරගන්න. ඒ වගේ මම open කරගන්නම් මගේ තියෙන table එක. හරි. මේ තියෙන්නේ අපේ table එකේ දැන්ට මේකේ කිසිම record එකක් සඳහන් වෙලා නැහැ. එතකොට අපි බලමු record එක මේකට එනවද කියලා. මම මෙතන type කරනවා Colombo. මෙතන type කරනවා Colombo කියලා මම
සබ්මිට් කරනවා බලන්න. හරි. අපිට error එකක් එනවා. base table of view not found. table company.cities කියලා නෑ. කියන්නේ මෙතන මෙයා කියනවා company එකේ cities කියලා table එකක් නෑ කියලා කියනවා. අපි මෙතන ගිහින් බලුවොත් එහෙනම් මේකේ තියෙන්නේ TBL city කියලා. එතකොට මෙතන TBL city කියලා තියෙනවා නම් අපිට මෙතන අපි මේ නිර්මාණය කරගත්තු city කියන මොඩල් එක හරහා කෙලින්ම අපේ ටේබල් එක ඇක්සස් කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි මෙතන මොඩල් එකක් නිර්මාණය කරනකොට මෙතන මොඩල් එක city කියලා තමයි නිර්මාණය වුනේ. එතකොට මේ Laravel වල තියෙන විශේෂත්වය තමයි එයා මෙහෙම මොඩල් එකක් නිර්මාණය කරනකොට මේ මොඩල් එක city කියලා තිබ්බහම එයා ඒක හිතන්නේ අපේ database එකේ තියෙනවා කියලා cities කියලා. cities කියලා table එකක් අපේ database එකේ තියෙනවා කියලා තමයි හිතන්නේ. ඒකට හේතුව ඒ Laravel වල තියෙන සුවිශේෂීත්වය. මොකද අපි මොඩල් එක නිර්මාණය කළෙත් කෝඩ් එකක් භාවිතා කළා. එතකොට මේ මොඩල් එක නිර්මාණය කරද්දී යා හිතනවා හරි දැන් මෙතන මේ මොඩල් එක නිර්මාණය කළේ city කියන එකෙන් නම් city කියලා cities කියලා table එකක්. කියන්නේ plural වලින් cities කියලා table එකක් අපේ database එකේ තියෙනවා කියලා. එතකොට දැන් මම මෙතන කියන්න ඕනේ අපේ table එකේ නමත් සඳහන් කරන්න ඕනේ. මොකද මේ cities කියලා නෙමෙයි නිසා අපේ table එකේ නම තියෙන්නේ protected $table සමානයි tbl_city. හරි. මම මේ විදිහට table එකේ නම දුන්නා. අපේ table එක database එකේ තියෙන cities කියලා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි මේ දාපු එක save වෙනවා. දැන් මම ආයි අපේ application එක back වුණා. ආයි type කරන කොළඹ කියලා submit කරනවා. හරි. කිසි ප්‍රශ්නයක් නැතුව request එක ගියා. ඒක එකක් පෙන්වුවේ නෑ. හැබැයි අපි තාම දන්නේ අපේ data එක insert වුණාද නැද්ද කියලා. ඒකට මම කරන්නේ මගේ table එක refresh කරලා බලනවා. මේ type කර data එක ආවද කියලා. හරි. දැන් අපේ database එකට මේ අපි type කරපු කොළඹ කියන එක ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ අපි මේ data එකක් insert කරන part එක හරියට කළා. ඒ වගේම අපිට මෙතන තව හදන්න තියෙනවා data එක insert වුණාම අපි කියන්න ඕනේ මෙතනට data එක successfully insert වුණා කියන එක අපි මෙතන message එකක් විදිහට දෙන්න ඕනේ. ඒ වගේ මේ data එක මොකද වෙන්න ඕනේ? අපි මේ table එකේ පෙන්වන්න ඕනේ. එහෙනම් ඊළඟට මම මෙතන පෙන්වන මේ success message එක පෙන්වන්න මෙතන code එක කරන්න. ඒකට අපි මේ success message එක පෙන්වන්නේ අපි දැන් අපි මේ index කියන blade එක ඇතුලේ තමයි පෙන්වන්නේ. එතකොට මම අපේ index කියන blade එකට යනවා. මේ index කියන blade එක ඇතුලේ මම type කරනවා $if if session get අපි මෙතන දාගමු add කියලා add එහෙමනම් endif දාගන්නවා session එකෙන් ගන්න add කියන එක මම ඒක assign කරගන්නවා msg කියලා variable එකකට. හරි. දැන් මම මෙතනින් මේ කලේ session එකෙන් ගන්නවා add කියලා variable එකක්. ඒ add කියන variable එක මම assign කරගන්නවා මේ msg කියන මගේ මේ blade file එක ඇතුළේ තියෙන variable එකට. ඒක assign කරගෙන මම කියනවා div class මෙතන පෙන්නන්න මේක ඇතුලේ පෙන්නන්න කියලා කියනවා. මගේ මේ $msg කියන එක පෙන්නන්න කියලා කියනවා. එතකොට දැන් මම මෙතන මේ session එකෙන් ගන්න variable එකක් assign කරගන්නවා blade එකේ තියෙන variable එකකට. ඒ blade එකේ තියෙන variable එක මම මෙතනින් පෙන්නනවා. හැබැයි මේ if එක ඇතුළට එන මොකක් වුන් විතරද?
සෙෂන් එකෙන් මේ ඇඩ් කියන එක ගත්තොත් විතරයි. ඒ කියන්නේ මේක true වුණොත් විතරයි මේ if එක ඇතුළට එන්නේ. එතකොට අපි මේක සෙෂන් එකට මේ ඇඩ් කියන variable එක කොහෙන් හරි තැනකින් push කරන්න ඕන. එතකොට අපිට ඒක push කරන්න පුළුවන්. අපි මේ එතකොට අපි මේ store function එක ඇතුලේ කියනවා session එකට add කරන්න කියලා add කියලා variable එකක් ඒකේ තියෙන message එක record added කියලා. එතකොට දැන් අපි මේ session එකට දැන් message එකක් දැම්මා. දැන් අපිට බෑ එතකොට මෙතන මේක මේ return view කියලා දෙන්න බෑ. return view එක කියලා දුන්නොත් එහෙම නිකන් view එක return කරනවා. හැබැයි මෙතන session එකට යපු එක pass වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන මේක වෙනස් කරගන්නවා. return redirect redirect route return redirect route කියලා අපි මේක වෙනස් කරගන්නවා. එහෙම වුණාම අපි මේ පාස් කරපු session එකට පාස් කරපු value එකත් එක්කම ඒක redirect වෙනවා අපේ මෙන්න මේ කියන home page එකට. දැන් අපි බලමු record එකක් add කරලා මම මෙතනට ගිහින් මම මෙතන add කරනවා කල්තර කියලා මම මේක submit කරනවා. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. දැන් අපිට ආවා message එකකුත් ආවා. හැබැයි මෙතන පෙන්නන්නේ $msg කියලා. ඉතින් $msg කියලා පෙන්වන්න හේතුව තමයි අපි දාපු variable එකේ මේ විදිහටම පෙන්නනවා. ඒකට මම මොකද කරන්නේ මෙන්න මෙතන මේ තියෙන variable එක ගාවින් මේ විදිහට add කරනවා. හරි. දැන් අපි තව record එකක් add කරලා බලුවොත් එහෙම ගම් පහ submit කළොත් දැන් අපි පෙන්නනවා record added කියලා අපේ message එක පෙන්නනවා. ඒ විදිහට අපි මේ record එකක් add කරාම පෙන්වන්න ඕන message එක add කරගත්තා. ඊළඟට අපි බලමු මෙතන මේ තියෙන table එකේ කොහොමද records පෙන්වන්නේ කියලා. එතකොට ඒකට අපි කරන්නේ අපි යනවා අපේ index file එකට. index file එකේ අපි දැන්ටම තියෙනවා මෙතන අපි දාගත්තු comment එක for view user record කියන එක. අපි යන්න එතන table එකකින් ගන්න data ටික පෙන්වන්න ඕනේ. එතකොට මෙතන table එකකින් ගන්න data පෙන්වන්න නම් මෙතනට data එන විදිහක් තියෙන්න ඕනේ. එතකොට මේ index file එක ඒ කියන්නේ අපි මෙතන මම home page එකට අපි මෙතන city කියලා type කරාම තමයි අපි මෙතන city කියන එකට ආවේ. එතකොට මේ එන අවස්ථාවේ මොකද වෙන්න ඕන අපිට මෙතන data පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේ city control එකේ තියෙන index එක කියන function එකට එන අවස්ථාවේ මොකද වෙන්න ඕනේ? අපේ data ටික අතන පෙන්වන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි මේ city කියන table එකේ තියෙන data ටික අපි ගන්න ඕනේ. එතකොට අපි මේ city කියන table එකේ තියෙන data ටික ගන්න පුළුවන් අපිට. අපි variable එකක් නිර්මාණය කරගන්නවා. variable යන්නේ මෙතන array එකක් විදිහට මේක නිර්මාණය වෙන්නේ. මේ city කියන array එක නිර්මාණය කරගත්තා. නිර්මාණය කරගෙන city කියන model එක use කරනවා. city කියන model එකෙන් අපි කියනවා get කියලා. කියන්නේ සේරම record ටික ගන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතන කියනවා return view city index මෙන්න මෙතන කියනවා with compact කියන එක කියනවා. මෙතන මම type කරනවා ඊට පස්සේ with compact 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 මේක ඇතුලේ මම කියනවා යන්න ඕන කෙනා කවුද city කියන array එක. හරි. දැන් අපි මොකද කළේ? city කියලා array එකක් හදාගත්තා. මේ array එකට අපි දාගත්තා city table එකෙන් ගන්න සේරම data ටික. ඒ හදාගත්තු array එක අපි යවනවා අපේ මේ view එක return කරන වෙලාවේ ඒ view එකත් එක්ක යවනවා මෙන්න මේ with compact කියලා දාලා city කියන array එක. ඊට පස්සේ මේ යවන city කියන array එක අපි access කරන්න ඕනේ අපේ index එක ඇතුලේ. එතකොට අපි ඒක index එක ඇතුලේ access කරන්න නම් අපි දැන් මෙතන array එකක් ඉන්නේ.
ඒ නිසා අපි ලූප් එකක් භාවිතා කරන්න ඕන. ඒකන මම for each කියන ලූප් එක භාවිතා කරනවා. මේ for each ලූප් එකේ මම නිර්මාණය කරගන්නවා $city city as මම මෙතන ගන්නම් $data කියලා as $data. හරි. city කියන එක data විදිහට වැඩ කරනවා. ඊට පස්සේ මේක ඉන්න ඕනේ මෙතනට නෙමෙයි. මේක ඉන්න ඕනේ මෙන්න මෙතනට. ඊට පස්සේ මම මේ tr එක ඇතුලේ මම නිර්මාණය කරගන්නවා td. එතකොට අපිට td කීයක් තියෙනවද? td 4ක් තියෙනවා. හරි. එතකොට මේ td එක ඇතුලේ යන්නේ මොකද්ද? මෙතන යන්නේ $data වල id එක. id එක මම එක තැනක පෙන්නනවා. ඊළඟට $data එකේ තියෙන කෝඩ් එක පෙන්නනවා. ඊළඟට $data එකේ තියෙන name එකක් මම පෙන්නනවා. ඊට පස්සේ මෙතන action එක. action කියන column එක අපි දැනට හිස් තියමු. action එක නිර්මාණය කරගන්න පුළුවන් අපිට. අපි දැන් බලමු අපේ මේ data ටික retrieve වෙනවද කියලා. refresh කරලා බලමු අපේ page එක මොකද වෙන්නේ කියලා. use of undefined constant id. හරි. දැන් අපිට මෙතන error එකක් පෙන්නනවා. data වල id කියන තැන බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. මට මෙතන එක symbol එකක් මිස් වෙලා තියෙනවා. දැන් බලමු. ඊට පස්සේ පෙන්නනවා error එකක්. velocity index PSV28 මොකද්ද? පෙන්නන error එක. data. මේ data කියන එක කියන නැහැලු. එහෙම වෙන්නේ කොහොමද? for each එකක් දැම්මා. එතන අපි end කරන්න ඕනේ for each එක. මට ඒකත් අමතක වෙලා. end for each city as data. මම මෙතනින් එහා පැත්තෙන් return කළේ city කියන variable එකම. හරි. city කියන එකම return කරලා තියෙන්නේ. එතන city as data tr data id එක code එක name එක හරි බලමු. අයි පාරක් refresh කරලා syntax error unexpected end for each. හරි. මොකද ඒ කියන්නේ end for each කියන එක වැරදි කියලා කියනවා. එහෙම ඉන්න හේතුව මොකද්ද? EACHEND FOR EACH. හරි. දැන් අපේ පෙන්නනවා මේ ID එකයි කෝඩ් එකයි නේම් එකයි මේ ටික සේරම අපේ ටේබල් එකේ පෙන්නනවා. ඊළඟට අපිට මේ ටේබල් එකේ දාගන්න ඕනේ action column එකක් දාගන්න ඕනේ. එතකොට මේ action එකේදී අපි පෙන්වන්න ඕනේ action දෙකක්. එකක් තමයි form එක මේ තියෙන record එක edit කරන්න. අනිත් එක තමයි මේ තියෙන record එක delete කරන්න. හරි. දැන් අපි බලමු කොහොමද action button ටික නිර්මාණය කරගන්න කියලා. එතකොට මම දැන් td එක ඇතුළට යනවා. td එක ඇතුළට ගිහිල්ලා නිර්මාණය කරගන්නවා class සමානයි btn primary
HREF කියනම සමානයි empty තියෙනවා දැනට. ඊට පස්සේ මෙතන බටන් එකේ නම edit කියලා දෙනවා. ඒ බටන් එක යා කරගත්තා. ඊට පස්සේ තව බටන් එකක් මම නිර්මාණය කරගන්නවා edit එකට. ඒ බටන් එක delete එකට. ඒ බටන් එක මම delete කියලා දාගන්නවා. මෙතන බටන් primary කියන එකේ මම බටන් එක පොඩ්ඩක් icon එක වෙනස් කරන්නම්. danger කියලා color එක වෙනස් කරන්නම්. හරි. save කරගත්තා. දැන් අපි බලමු ඒකත් වෙනවද කියලා. හරි. දැන් අපේ edit සහ delete කියන බටන් දෙකම නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ edit කියන බටන් එක ක්ලික් කරලා මේ රෙකෝඩ් එක edit කරන්න. මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මොකද වීඩියෝ එක සෑහෙන දික් වුණා. ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ edit සහ delete බටන් වැඩ ගන්න කොහොමද කියලා. ඒ වගේම CRUD එක අවසන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.